අයිබෝන් ඔබට සුබ දවසක් වේවා ප්‍රාර්ථනාව ඒකයි අපේ හමුවීම අයිබෝන් සුබ දවසක් සමග පත්තර බලන්න හදන මේ අඩහෝරාවේ මාර්තු මාසයේ අපි හම්බවන පළවෙනි සෙනසුරාදාව අදත් පත්තරවල ලොකු වෙනසක් නැහැ අයියේ වගේම තමයි ඇමති මාරුවත් එක්ක ඒ එක්කම ඒ හා සැබඳුණු කතාබහ ඒ සජිබේට ජය මගුලක් වෙච්ච ආකාරය සහ ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග රහසක් පවසන දේ සහ පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ දේශපාලනික අදහස් එක්ක තමයි පුවත්පත් මුලුට සැරසෙන්නේ. ඒ එක්කම ඔබ දැනගත යුතු ප්‍රධානම කාරණාව අර ලයිට් කපන්න නැහැ කියලා කියපු කාරණා රිවර්ස් කරගන්න වෙලා තිබෙනවා. අදත් හෙටත් විදුලිය කපාදුවක් කරන්න සිදු වී තිබෙන බව තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ. ඒ කලාපයන් සහ ඒ කැපෙන වේලාවන් පිළිබඳව මම ඔබට ඉදිරියේදී සඳහන් කරන්නම්. ඒ කාරණාව තමයි මම හිතන ඔබට වඩාත් වැදගත් වෙන්නේ. ඒ හා සම්බන්ධව තොරතුරු බොහොමයක් තිබෙනවා. අපි ලංකාදීප මුල් පිටුවෙන් පත්තර බලන්ට පටන් ගමු. යුග දනමි පෙස්සම් පහ ඉවත දැමීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා. ඒ සම්බන්ධ තොරතුරු මේ විදිහට අපිට හමුවන්නේ. යුග දනමි පෙස්සම් පහම ඉවත තමයි පංචපුද්ගල විනුසුරු ඒකමතික තීන්දුවක්. කෙරවලපිටිය යුග දනමි තාප් බලාගාරයේ රජයට අයත් 140 කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පහක් විභාගයට ගැනීම පංචපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනුසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රතික්ෂේප කළ වගේ තමයි ලංකාදීප මුල් පිටුව මේ විදිහට වාර්තා කරන්නේ. ඊට පස්සේ අපි දින මින පුවත්පතෙන් ඒ තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. දින මින ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබෙන අය යුග දනමි කොටස් ඇමරිකාවට පැවරීමට එරෙහි පෙත්සම් සියල්ල විභාගයෙන් නොගෙනම නිෂ්ප්‍රභ කරයි යනුවෙන් තමයි නෙල්කා මැදගෙදර ගෙනෙන වාර්තාවේ කියන්නේ. කෙරවලපිටිය යුග දනමි තාප් බලාගාරයේ රජයට අයත් 140 කොටස් නිව්පෝර්ටර්ස් එනර්ජි නම් ඇමරිකානු සමාගමට දීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමකින් තොරවම නිෂ්ප්‍රභ කිරීමට තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළේ. ඒ සම්බන්ධ තොරතුරේ වැඩි විස්තර සටහන් කියන්නේ මේ විදිහට එම පෙත්සම් විභාග කිරීමට අවසර දීම සඳහා පංචපුද්ගල විනුසුරු මඩුල්ල කැමැත්තක් නැති බවද ඒ පිළිබඳව නියෝගය ප්‍රකාශ කරමින් අග විනුසුරු ජයන්ත ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරනවා. එම ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහකට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කළ මූලික කරුණු හොඳින් සලකා බැලීමෙන් අනතුරුව පංචපුද්ගල විනුසුරු මඩුල් මේ තීරණයට එළඹ බව තමයි අග විනුසුරුතුමන් කියා සිටින්නේ. ඇල්ලේ ගුණවංශ හිමියන් කාදිනල් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සුනිල් හඳුන්නිත් සහ වසන්ත සමරසිංහ වෘත්තීය සමිතිය ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබුණා. ඒ එක්කම පෙත්සම් වග උත්තර කරුණු ලෙස නම් කර සිටි වාසුදේව නානායක්කාර විමල් වීරවංශ උදේ ගම්මන්පිල යන මහත්වරුන් පෙත්සම් වලට පක්ෂව දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර පෞද්ගලික ජනාධිපති නීතිඥවරයෙකු මගින් කරුණු ඉදිරිපත් කිරීම මෙහිදී විශේෂත්වයක් වුණා. කොහොමනත් අද කියන්නේ යුග දනමි කොටස් ඇමරිකාවට පැවරීමට එරෙහි පෙත්සම් සියල්ල විභාගයෙන් නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළේ. ඉන් පස්සේ අද දිවයින ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබෙන්නේ මා සඳහන් කළ කාරණාව අමාත්‍ය ධූරවලින් විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල මහතුරු නිවත් කිරීමෙන් පස්සේ තවමත් ඇමති ධූරයේ රැඳී සිටින වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සහ ඒ තමන්ගේ පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිවරාගෙන ඊයේ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. මා සඳහන් කළ මහතුරුන් විසින් ඒ හා සැබඳි කාරණා තමයි අද දවසේ පුවත්පත් බොහොමයක් උණුසුම් තොරතුරු නිර්මාණය කරමින් තිබෙන්නේ. අද මුල් පිටුව දිවයින පුවත්පතේ ද්විත්ව පුරවැසි භාවයේ ලද්දෙකු රටම හයිජැක් කරලා එදා ලියවුණු අවලස්සන ඇමරිකානුවා පොත දැන් මෙහි යලිත් ලියවෙනවා ගම්මන්පිල මහතා කියන අතරවාරයේ අද දවසේ තවත් තොරතුරකට කියනවා දිවයින මුල් පිටුව යුක්තිය ඉටු කරන තුරා කැබිනට්ටුව වර්ජනය කරනවා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටින්නේ. වත්මන් ජනාධිපතිවරයා යටතේ කවර ලෙසකවත් අමාත්‍යවරයා ලබා ගැනීමට තමාගේ කිසිදු සූදානමක් හෝ කැමැත්තක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ අවධාරණය කර සිටියා. රට හමුවේ පවතින සැබෑ අර්බුදය ගැන පැවසීම වරදක් ලෙස ගෙන ඇමති ධූරවලින් නිවත් කිරීම පිළිබඳ කිසිදු කනගාටුවක් නැති බවත් ඒ ගැන ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන බවත් ඔහු කියූ තොරතුරු තමයි මේ විදියට අද දවසේ දිවයින වාර්තා කරන්නේ. ලංකාදීපයේ කියා සිටින මේ විදියට වාසු ඇමති ධූර වර්ධනය කියන සිරස්තලයේ සහිතව තමයි ලංකාදීපයේ වාර්තා කරන්නේ. විමල්ට උදේට සාධාරණයක් ඉල්ලනවා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා. අමාත්‍ය පදවලින් ඉවත් කරන උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ මහතුරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමාද අමාත්‍ය ධූරයේ කටයුතු වලින් දිගටම වැළකී සිටින බව තමයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ පැවතීම මාධ්‍ය හමුවට එක්කාසු වෙමින් කියා සිටියේ. ඉන් පස්සේ
අපි අද තවත් තොරතුරකට යමු වෙනවා විමල් වීරවංශ මහතාගේ ඒකී මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය. බැසිල්ගේ පාලනයට නතු වී ජනපති මාත් උදයත් ඉවත් කළා කියා තමයි එයින් ඩොලර් ප්‍රශ්නය විසඳනවා නම් සතුටුයි කියා තමයි ඔහු කියන්නේ. ජනවරමට සාධාරණ ඉටු කිරීමට උත්සාහ දරද්දී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතාගේ පාලනයට නතු වී තමත් උදය ගම්මන්පිල මහතාත් අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බවත් ජනතාව වෙනුවෙන් ආරම්භ සටන අමාත්‍ය ධූර තිබුණත් නැතත් දිගටම කරගෙන යන බවක් තමයි විමල් වීරවංශ මහතා කියා සිටිනේ. ඒ අතර වාරයේ තමයි පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නව කැබිනට් අමාත්‍ය ධූරය දරන දිලු අමුණුගම් මහත්මයා අමාත්‍යවරයා කියා සිටියේ විමල් උදය නිරපීම පොදු තීන්දුවක් කියා තමයි මෙහිදී කියන්නේ. එයින් ජනපතිගේ තනි තීරණයක් නොවේ කියා තමයි කියා සිටින්නේ. විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තනි තීරණයක් නොවන බවත් ප්‍රවාහන කැබිනට් අමාත්‍ය දිලුම් අමුණුගම් මහතා ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී කියූ තොරතුරු තමයි මේ විදියට අපිට හමුවන්නේ. ඊට පස්සේ තවත් තොරතුරු කිහිපයක් ඔය අතර වාරයේ තිබෙනවා. දැන් ඉවත් කරපු පුරප්පාඩු පුරවාලන්නට අලුතෙන් කට්ටිය පත් කරන්නට උවමනයිනේ. ඒකට බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා පහුගිය දවස්වල තිබිච්ච සියලු කාරණාවන් දැන් දෙගොඩ තලා යන්නට පටන් ගන්න තිබෙනවා. ඔවුන්ගේ කියුම් කෙරුම් සහ අදහස් ඉදිරිපත් කිරීම එක්ක සී.බී. රත්නායක අමාත්‍යවරයා කියා සිටියේ තමන් විමල් වීරවංශ මහත්වරුන් එක්ක එක්කාසු වෙනට දරන උත්සාහයක් පිළිබඳව මාධ්‍ය ඉඟි කිරීම කරනවා. එහෙම වෙන්නේ නැහැ කියලා තමයි ඔහු කියා සිටියේ. මෙන්න මේ නව අමාත්‍ය ධූර බාර ගැනීම පිළිබඳව වාර්තාව කැබිනට් රාජ්‍ය තවත් ඇමති තනතුරු වෙනස් වෙයි. අරුන් දෙකට තල් පොල් කිතුල් යලි දෙයි. ඒ කියන්නේ අර පුතාගේ ප්‍රශ්නෙට එයා සම්බන්ධ නැහැ කියලා නිර්දෝෂී භාවය ඔප්පුරාට පස්සේ යලි රාජ්‍ය අමාත්‍ය ධූරය දුන්න කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. සී.බී. රත්නායක වනජීවි හා වන සම්පත් අමාත්‍ය ධූරය විමල වීරට ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි වූ වගේ තමයි ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන් තොරතුර මේ විදියට අද දවසේ වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ලංකාදීපේ තවත් තොරතුරක කියා සිටිනවා මෙන්න මේ විදියට අද මුල් පිටුවේ තොරතුරු අතර වූ වාර්තාවන් ආණ්ඩුව නොකපනමයි කීවත් අදත් විදුලිය කැපේ කියා තමයි මේ වාර්තාවේ කියන්නේ. දකුණු පළාතට පැය 7ක් අනෙක් පළාත් වලට පැය 4ක් විදියට තමයි විදුලිය කපන්නේ. ඒ කාරණාව ඔබ දැනගන්න ඕන. ඔබේ දවසේ දෛනික කටයුතු පිළිබඳව ඔබේ දැනුවත් භාවය වඩා වැදගත් වෙනවා. මොකද විදුලිය කැපීමකට නෙමෙයි ඔබ සූදානම් වුණේ. අද සිට විදුලිය කපා හැරීමක් නොකරන බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍යාංශය දෙවනිදා නිවේදනයක් නිකුත් කළද අද දිනේත් විදුලිය කපා හැරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අනුව දකුණු පළාතට පැය 7ක කාලයක්ද අනෙත් පළාත් වලට පැය 4ක කාලයක්ද වශයෙන් අද විදුලිය කපා හැරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ නිවේදනයේ සඳහන් වෙනවා. දකුණු පළාතට දහවල් කාලයේදී පැය 4ක්ද රාත්‍රී කාලයේ පැය 3ක්ද වශයෙන් තමයි විදුලිය කපා හැරෙන්නේ. දිවයිනේ අනෙක් පළාත් වලට අද දිනේ දහවල් කාලයේ පැය 3ක්ද රාත්‍රී කාලයේ පැයක්ද වශයෙන් විදුලිය කපා හැරෙන බවද මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ හිටපු විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට පොරොන්දු වී තිබුණේ මේ මාස 5 වෙනි දින සිට විදුලිය කපා හැරීමක් සිදු නොකරන බව. එම සාකච්ඡාවෙන් පසු ඒකට විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනමාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළේ 5 වෙනිදා සිට විදුලිය කපා හැරීම කරන්නේ නැති බව. නමුත් ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියනවා අද දවසේ ඒක වෙන්නේ නැහැ කියා. ඒ පිළිබඳව සටහන් තමයි අද මේ විදියට ලංකාදීපය වාර්තා කරන්නේ. ඊට පස්සේ තවත් තොරතුරක අපි ඒ තොරතුර බලමු. ලංකාදීප මුල් පිටුව වාර්තා කරන තොරතුරේ කියා සිටින්නේ මෙන්න මේ වගේ කාරණාවක්. අර 60ක් එක්ක පරිවිදූපත් පාලම කඩා වැටේ යනුවෙන් එය මාතර නගරේ කිසියම් ආකාරයක ඒ දූපත රමණීය පරිසරයක් නිර්මාණය කරනවා. මාතර පරිවිදූපත උපෝසථාගාරයේ පිවිසෙන පාලම ඊයේ සවස හදිසියේ කඩා වැටීමෙන් මුහුදට වැටි අනුතරපත් වූ 60 දෙනෙකු පමණ පිරිසගේ සියලු ජීවිත බේරා ගැනීමට ජනතාව සමත් වූ වගේ තමයි මේ වාර්තාවේ කියා සිටින්නේ. මහියංගනේ සිට විනෝද ගමනක් ආපු පිරිස් තමයි මේ විදියට පාලමේ එක් රැස් වෙලා ඉඳලා තින්නේ. පාලම අබලන් නිසා හැම එක් රැස් වෙන්න එපා කියලා නාමපුවරු දැන්වීම් පුවරු සටහන් කරලා තිබිලා තිනවා. හැබැයි කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් මුහුදට කඩා වැටි පාලමේ යකඩ වැටේ එල්ලි තම ජීවිත බේරා ගන්නා ලෙස කැමරද දෙනු දැක ගන්නට පුළුවන්කම ලැබුණු බව තමයි වාර්තාකරු සඳහන් කරන්නේ. ඒ සමග අවට සිටි අය දුවගෙන විත් ඔවුන් බේරා ගැනීමට සමත් වුණා. ඔවුන්ට උපහාර පිණිසයි අපි මේ සඳහන් කරන්නේ. අනතුරින් 10 දෙනෙකු වන සුළු තුවාල ලැබුව අතර කිසිවෙකුට ජීවිත හානියක් සිදු නොවූ වගේ තමයි මේ පිළිබඳව අද දවසේ වාර්තාවන් ඉදිරිපත් කරමින්
කියා සිටින්නේ මුල්පිටියේ තොරතුරු පරවිදු උපතාශ්‍රිතව. හැබැයි ජනාධිපතිතුමන් ඊයේම නියෝග කර තිබෙනවා වහාම පුළුවන් ඉක්මනින් මේ පාලම යථාවත් කරන්න, මේ වගේ අබල දුබල පාලමක් හදන්නේ නැතුව ගෙවුණු සමයේ වගේ ස්ථිරසාර පාලමක් හදා මේ ඒ දූපතේ විහාරස්ථානයක් පිහිටා තිබෙනවා. ඒ උපසතාගාරයට පිවිසෙන්නට සහ සංචාරකයන්ගේ හොඳ ගමනාන්තයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඒ පාලම ඉක්මනින් පිළිසකර කරන්නට කියන කාරණාව තමයි ජනාධිපතිතුමන් නියෝග කළ තිබෙන්නේ. අද දවසේ මුල්පිටුවේ තොරතුරු මේ විදිහට තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඒ අතරවාරයේ විදුලි ගාස්තු ඉහළ දැමීමක් පිළිබඳවත් කිසියම් ආකාරයක කතාබහක් තෙල් විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳවත් කතාබහක් වෙනවා. ඒ පිළිබඳව තොරතුර අපි ඔබට ලංකාදීපයෙන් මේ විදියටයි ඉදිරිපත් කරන්නේ. ඒ තොරතුර ඊට පස්සේ තෙල් මිල විදුලි ගාස්තු ඉහළට අර්බුදයෙන් ගොඩ එන්න අටවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ පිළිබඳව වාර්තාවන් අද දවසේ ඊයේ මහ බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශයක් විදියට තමයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම උද්ගත වී තිබෙන තත්ත්වයක් එක්ක තෙල් සහ විදුලි ගාස්තු ඉහළට නොදැමුවහොත් තවත් මේ අර්බුදය උත්සන්න වෙන බව තමයි කියා සිටින්නේ. ඒ විස්තර සටහන් කියන්නේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ නැන්වීම ඇතුළු කරුණු 8කින් යුත් යෝජනාවලිය ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කළ තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා වන මේ යෝජනාවලිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් සකස් කළ බව තමයි මහ බැංකුව අධිපතිවරයා කිව්වේ. ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ නැන්වීම, බදු වැඩි කර රජයේ ආදායම ඉහළ නංවා ගැනීම, අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම, හදිසි නොවන ආනයන අධෛර්යවත් කිරීම, විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම, පුනර්ජනනීය බලශක්තියට කඩිනමින් යොමු වීම, ණය නොවන විදේශ විනිමය කඩිනමින් ලබා ගැනීම, ඌන උපයෝගී වත්කම් කඩිනමින් අලෙවි කිරීම සහ අලෙවි කිරීම මේ යෝජනාවලියට ඇතුළත් වෙනවා. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා මහ බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ගවල සහාය වීමට රජය ඉහත යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ. තෙල් සහ විදුලි ගාස්තු ඉහළ නැන්වීම පිළිබඳව යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් අද දවසේ දිවයින පුවත්පතෙත් එහා සැබෑම කාරණාවන් තිබුණා. මහ බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශය දිවයින වාර්තා කරන්නේ මේ විදියට. ඉන්ධන විදුලි ගාස්තු වැඩි කරන මහ බැංකුවෙන් කරුණු 8ක පැකේජයක් යනුවෙන් තමයි මේ වාර්තාව අද දවසේ අපිට හමුවන්නේ. ශාම්නුවන් ගණේවත් මහ බැංකුව අධිපතිවරයාගේ ප්‍රකාශය වාර්තා කරන්නේ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු වැඩි කිරීම, ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩි කිරීම ඇතුළුව රජයේ වහාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන කරුණු 8කින් සමන්විත ආර්ථික ප්‍රතිපත්ති පැකේජයක් රජයට ඉදිරිපත් කරන බව තමයි මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේ. ඒ එක්කම තවදුරටත් කියා සිටියා බසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සහ තමන් අතර හමුවක් නැති වගේට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාරවලත් කිසිදු සත්‍යතාවයක් නැති වගේ තමයි මහ බැංකුව අධිපතිවරයා කියා සිටියේ. මෙන්න අද ආකර්ෂණීය වර්ණවත් පුවතක් විදිහට වාර්තා කරනවා දිවයින. අපි අඳුරේ තබන මේ තොරතුර වර්ණවත්ව තමයි දිවයින වාර්තා කරන්නේ. කලින් කළ ප්‍රකාශය රිවර්ස්, අදත් හෙටත් ලයිට් කපයි, කොළඹත් කළුවර. කොළඹටත් කළුවර. මෙතෙක් කොළඹ නගර සීමාවට විදුලිය කපා හැරීමක් නොකර තිබුණත් වහාම ඊයේ 4 වෙනිදා සිට කොළඹ නගර සීමාවේ විදුලිය කපා දැමීමට පියවර ගත්තා. ඒ අනුව PQRS TUVW XYZ නැහැ. යර්ථයේ මෙම විදුලි කප්පාදු සිදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියූ තොරතුර මේ විදියට වාර්තා කරනවා දිවයින පුවත්පත. අපි ආයිබෝන් සුබ දවස සමග පත්‍ර බලන වෙලාව දිවයින මුල්පිටුවේ තොරතුර බැඳුම් කර හා සම්බන්ධ තොරතුර බැඳුම් කර සිද්ධිය පොදු දේපල චෝදනාවලින් රවි ඇතුළු 11ක් නිදහස් යන සිරස්තල සහිතවයි වාර්තා කරන්නේ. මහ බැංකුව බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36කට අධික මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේයයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දිනකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පොදු දේපල පනතට යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වා නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල පොදු දේපල යටතේ පවතින චෝදනාවලින් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට නියෝග කළා. විත්තියේ නීතිඥවරුන් විසින් පෙර දිනේදී ඉදිරිපත් කරන මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් විශේෂ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුව ලෙස තමයි විත්තිකරුවන් නිදහස් කළේ. ඒ අනුව බහුතර තීන්දුවකින් එකී චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් අධිකරණයේ බහුතරය ලබා දුන් තීන්දුව අනුව ගන්නා ඉදිරි තීරණය සම්බන්ධයෙන් සලකා බැලීමට දින ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරා. මෙහිදී බහුතර තීන්දුවක් විදිහට තමයි මෙය ක්‍රියාත්මක වුණේ. මෙහිදී අධිකරණය කිව්වේ මෙම
පොදු දේපල පනත යටතේ ගෙනෙන චෝදනාවලින් තමයි මේ නිදහස් කළ තියෙන්නේ. මොවුන් සපුරා නිදහස්කොට නිදහස් කිරීමක් නෙමෙයි මේ හා සිද්ධිය සම්බන්ධ තවත් නඩු විභාගයට ගැනීමෙන් තිබෙන බවත් අපිට මතකයට එනවා මේ මොහොතේ. ඉන්පස්සේ අපි මුල් පිටුවේ තොරතුරු ජනාධිපතිතුමන් රාජ්‍ය ආයතන විමර්ශනයට පෙර ආතුව නොදන්වා විමර්ශනයට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව තමයි වී අලුවි මණ්ඩලය නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ. කොළඹ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාර්ඩනර් මාවතේ වී අලුවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ තමයි හදිසියේ පැමිණියේ. එහි කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා වී මිලදී ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වන ගැටලු ගැන නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියා. ඒ අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් එක් වුණා. වී තොග රැස් කරන්න මණ්ඩලයට ණය දෙන්න යන නියෝගය ජනපති රාජ්‍ය බැංකු දෙකට උපදෙසක් ලෙස ලබා දුන්නේ. ඒ අවස්ථාවේ වී තොග සුරකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලුවි මණ්ඩලයට ණය පහසුකම් සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඊයේ උපදෙස් දෙන තොරතුරු තමයි මේ විදියට වාර්තා කරන්නේ. තරංකාරී ලෙස වී මිලදීගෙන ආණ්ඩුව සතුව ප්‍රමාණවත් වී සංචිතය පවත්වාගෙන යාම ඉලක්කයක් කරගනිමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක යුතු බව තමයි ජනාධිපතිතුමන්ගේ අදහස. මහකන්නේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලවිය සහ හිඟයකින් තොරව වෙළඳ පොළ සහල් අවශ්‍යතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බවට පත් වී තිබුණා. එහිදී තවදුරටත් පුවත්පත අදහස් පළ කරනවා ගෙවුණු යුගයක එකම වී ඇටයක්වත් ලබා නොගත් බව වී අලුවි මණ්ඩලය ඒ එකම පැවති හොඳ වී අස්වැන්න සත්ව ආහාර ලෙස මුදා හැරීමට ඇතැම් අමාත්‍යවරුන් නියෝග කළ ආකාරය පිළිබඳව වී අලුවි මණ්ඩලයේ වත්මන් පාලනාධිකාරිය ජනාධිපතිතුමන්ට දැනුවත් කරා. වී සහල් මිලදී ගැනීම, ගබඩා කිරීම, සැකසීම සහ අලවිය පිළිබඳව ප්‍රමුඛතම රාජ්‍ය මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම 1971 අංක 14 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත වී අලුවි මණ්ඩලයේ දැක්මයි. අතරමැදියකින් තොරව වී ගොවියාට සාධාරණ මිලක් දීම සහ වෙළඳපොලේ සහල් හිඟයක් පවතින අවස්ථාවකදී වී තොග නිකුත් කිරීම වී අලුවි මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය තිබෙනවා. මේ සඳහා ලබා දුන් විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව යටතේ 2017 සහ 2019 වසරවල වී ඇටයක් හෝ ප්‍රමාණයක් මිලදීගෙන නොතිබීම, පරිභෝජනයට ගත හැකි වී තොග සත්ව ආහාරසේ සලකා පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ඉත අඩු මුදලට දීම හේතු වෙන ආයතනයේ විශාල පාඩුවක් කරගෙන ඇති බව නිලධාරීන් ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. එකී වැරදි යලි සිදුවන්නට වග බලා ගන්නා ලෙස තමයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. ලංකාවේ මුල් පිටුවේ තොරතුරකට ඔබේ අවධානය යොමු කරන්නේ සහරාන්ගේ බිරිඳගෙන් දින කිහිපයක් ප්‍රශ්න කළ රහස් පොලිසිය ඉන් පස්සේ අධිකරණයට කරුණු වාර්තා කරන මේ විදියට සාරා පාස්කුදා ප්‍රහාරයට බෝම්බත් හැදුවා. පුපුරන් ද්‍රව්‍ය වෙඩි බෙහෙත් සියල්ල ඇය ළඟ තිබුණා. CIDN උසාවියට වාර්තාවක්. පාස්කු ඉරිදා ශාස්ත්‍ර ප්‍රහාරයට සම්බන්ධ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහෙන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තිය බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරත වූ අයෙකු බවත් ඒ සඳහා අවශ්‍ය පුපුරන් ද්‍රව්‍ය වෙඩි බෙහෙත් සහ රසායනික ද්‍රව්‍ය සියල්ලක්ම ඇය සන්තකයේ තිබූ බවත් මොහොමඩ් සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියා. ඊළඟට විශේෂාංග කිහිපයකට යොමු වන්නේ හිතවතුනි අපි විශ්වාස කරනවා වන සංහාරයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවට වඩා එක පැලයක් සිටුවීම පෙන්විය හැකි නම් එය ජනගත කළ හැකි නම් එය වඩා සාධනීයයි කියා. ඒ අනුව තමයි මේ දැරිවියන් දෙදෙනෙකුගේ මහා සත්කාරයක් පිළිබඳව එය කුඩා පුවතක් විය හැකි අපි මහ ඉහළින් ඒ වාර්තා කරන්නේ. ඒ අනුව වාහනයක වැදී මහපාරේ වැටී සිටි වඳුරෙකුට වාද්දුවේ දැරියන් දෙදෙනෙකුගෙන් සත්කාර කියා මේ ඡායාරූප සටහන් සමග වාර්තා කරන්නේ. බණ්ඩාරගම නගරයේ ඊයේ උදෑසන සුකොබ්බෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරටපත් තුවාල ලබා මහමාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබා දී ප්‍රකෘති තත්ත්වයට පත් කරලීමට වාද්දුවේ තරුණියක් සිය නැගණිය සමග පියවර ගන්නා අවස්ථාවේ ඡායාරූපයන් මේ වාර්තා කරන්නේ. එය මොනතරම් මේ වගේ උදෑසනක සිත් පහන් කරන ඡායාරූප සටහනක්ද. විශේෂයෙන්ම අපිට මතක් වෙන්නේ පහුගිය කොරෝනා ව්‍යසනයේ පැවති සමයේ මේ තොරතුර ඉවරයි. අපි මම වෙන තොරතුරකට ඔබේ අවධානය යොමු කරන්නේ කොරෝනා ව්‍යසනයේ පැවති සමයේ ඔබට මතක ඇති කඩවල් වහලා ආහපන ශාලා වසා දමලා නිවෙස්වල දොරගුළු දාගෙන ගේට්ටු වසාගෙන තිබෙන්නේ. මේ මගතොටේ සැරිසරන සතුන් ආහාරයක් ගන්නේ කොහොමද? ඇතැම් තරුණ තරුණියන් අපි දුටුව වාහනවල ඒ සතුන්ට ආහාර බෙදා හරිමින් ඒ වසා දෙමු රටේ ආහාර බෙදා හරිමින් ගත කර අපූර්ව ඒ සුබ දසුන් තමයි මේ සමාජයේ යහපතට යොමු කරන්නේ. ඇලදොල ගහවැල සතා සීපාවට පෙම්බඳින මිනිසුන් මේ සමාජයේ යහපත් මිනිසුන් නිසා තමයි මේ තොරතුරු උදෑසන මා ඔබට ඉදිරිපත් කළේ.
දිවයින කතුරාගේ සටහන මූල්‍ය විනය කොහිද කියන ප්‍රශ්නාර්ථ සටහන එක්ක වාර්තා කරන්නේ. මූල්‍ය විනය සෑදීමේදී රාජ්‍ය ආයතනවලට දැත්තේ සුවිශේෂ වගකීමක් යා මතක් කළ දෙනවා. ආර්ථිකයක් ගොඩ යා හැක්කේ විනයවත් සමාජයක් මගින්. මූල්‍ය විනය එහිදී අත්‍යවශ්‍ය කාරණාවක් වෙන වගේ තමයි මෙහිදී මතක් කළ දෙන්නේ. ඉන්පස්සේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් ගේ සටහනක් අජිත් ගලප්පත්ති කුමාරතුංග මුනිදාස් සූරීන්ගේ 78 වෙනි ගුණ සමුරෝ නිමිත්තෙන් ලිපියක් විදියට සකසනවා. අපිට මතකයි විරිත්වයේ කියන අලුත් දෑන් නොතතන ජාතිය ලොව නොනගී යන ප්‍රකට කියවන කුමාරතුංගයන් කිව්වේ ජාතියක දැක්ම අවදි කරන්න. අද්විතීයෙකුගේ නොනවතින විප්ලවය කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙක් කියන සිරස්තලයේ සහිතව තමයි මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්ගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. එක් තැනක සටහන් කරනවා මේ සටහනේ එක් තැනක ඊටාම අදීන ප්‍රකාශයක් සටහන් කරනවා මහාචාර්ය සුනිල් ආර්යරත්නයන්. එහි කියා සිටිනවා ඊටම අදීන මතධාරී ජාතියට මග කියෝ වියතෙක් පඬිවරයෙක් ප්‍රඥෙක් තමයි කුමාරතුංග මුනිදාසයන් කියන කාරණාව. ඔබ කියවා බලන්න 10 වෙනි පිටුව දිවයින පුවත්පතේ. මම හිතන්නේ පුවත්පත් සඳහා ලැබී තිබෙන ඉඩකඩ ඉවරයි. ඒ අතරවාරයේ තමයි අපිට කාටුන් සටහනක් ඉදිරිපත් කිරීමට හැක්කේ. මෙන්න දිවයින 6 වෙනි පිටුවේ තිබෙන උදය විමලසිරිගේ කාටුනය. ඔව් අපි වෙලාව බලලා මේ කාටුන් දෙක ඔබට ඉදිරිපත් කරන්න. මෙන්න මේ විදිහට තමයි අපි වෙලාව උදෑසන 7යි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Alexa හරහා SLT මොබිටෙල් හෝම් සේවාවන් මැනේජ් කරගන්න. අර මහා මේ බෝම්බයක් පුපුරන්නට ඔන්න මෙන්න ආසන්න බෝම්බයක් බවට පත් වී තිබුණා ඇමතිමාරුවෙන් පස්සේ. පරණ පිනක් නෑ ඒක කපලා තින්නේ. පරණ පවක් මගේ හිසේ කඩාගෙන වැටුණා. උදය විමලසිරිගේ කාටුනය මේ විදියට ඉන්දන ඇමතිට එහෙම හිතෙනවා කියලා තමයි අද දවසේ කියන්නේ. අපි තවත් කාටුනයකට ඔබේ අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ. අපි මෙන්න හිටපු කෙනා සහ ඉන්න කෙනා දැන් කොකා පෙන්නනවා හිටපු කෙනාට. මේ තමයි ඇමතිමාරුව කාටුන් ශිල්පීන් දකින ආකාරය. අපි බලමු අද හෙට මේ පුවත් ලෝකයේ උණුසුම් කරන තොරතුරු කොහොම පෙළහැසදේවිද කාටුන් ශිල්පීන්ය කෙලෙස නිමිත්තක් කර ගනිවද කියා. විවේකයේ සෙනසුරාදාව ඔබට යහපත ප්‍රාර්ථනා කරනවා. ඔබ මෙතෙක් ආරක්ෂා කළේ යහපත් සෞඛ්‍ය පිළිවෙත් කියන කාරණාවත් හොඳින් අවධාරණය කරමින් තමයි අපි සමුගන්නේ. හෙටත් හමු වෙමු බලාපොරොත්තු වෙන්න. ආයිබෝවන්.